හරිද පුතේ? එතකොට මේ සන්නායනය හරිද? සන්නායනී මේකේ තියෙන තාපය ටික එළියට යන එක වළක්වන්න ඕන. හරිද? එතකොට ඒකේ දැන් මේකේ තියෙන පුතේ දැන් මෙන්න මෙතන දැන් මේකෙත් මම මේ වටේ ආවරණය අයින් කරන්නකෝ ඒක උන්නතොත් පැහැදිලි වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. අනේ මේක තමයි ගොඩක් වැදගත්. දැන් මෙන්න මේකේ තියෙනවා මේ මෙන්න මෙතන මේකේ පුතේ මේ බෝතලේ බෝතල් දෙකක් තියෙනවා. මෙතනින් වැහිලා තියෙන්නේ දැන් මෙන්න මේක ඇතුලේ තියෙන වාතය පුතේ අයින් කරලා තියෙනවා. මේක ඇතුලේ තියෙන වාතය අයින් කරලා තියෙනවා. ඒක නිසා අපි මේකට කියනවා හරිද? මේක ඇතුලේ කියන මේකේ රික්තයක් තියෙනවා. මේක රික්ත ප්ලාස්කුවක් කියලා කියනවා. හරිද? රික්තකයක්. හරිද? මේක රික්ත ප්ලාස්කුව කියලා කියනවා. එතකොට දැන් මේක ඇතුලේ මේ දෙක අතරේ මොකද වෙන්නේ? කියන වාතය සම්පූර්ණයෙන්ම ඇදලා අයින් කරලා තියෙනවා. එතකොට දැන් මේක අතරින් ආවත් මේ වීදුරු වලින් යම් තාපය සන්නයනය කිරීමක් කරත් මොකද්ද වෙන්නේ? මෙතන වාතය නැති නිසා මෙතනින් මොකද වෙන්නේ? ගමන නතර වෙනවා. නේ? ඒ නිසා ඔන සන්නයනයෙන් සිද්ධ වෙන එක පුතේ වළක්වනවා. සන්නයනයෙන් කොහොමද යන්නේ? වාතය හරහා යන්න බෑනේ. සන්නයනයෙන් යන්න බෑ. හරිද? එතකොට ඔන්න එකක්. ඊළඟ සංවහණයෙන් එන එකක් පුතේ නවතිනවා. මෙතන මූඩියක් තියෙන හින්දා. දැන් මෙතනින් තමයි ටිකක් හරි අර ඔය අඩු වුණත් අඩු වෙන පුළුවන්. දැන් අර කියන්නේ පළවෙනිම වතුර බෝතලේම දාන්නම් බෝතලේ සම්පූර්ණයෙන් පුරවලා තියන්න කියලා. ඒතකොට නිවෙනව අඩුයි කියන්නේ. හරිද? ඒතකොට මෙතනින් මොකද්ද වෙන්නේ? තාපය ගමන් වෙන එක නතර වෙනවා. හරිද? තේරුණානේ? එතකොට මොන සංවහනයක් ඉවරයි. ඊළඟ විකිරණය. හරිද? විකිරණයෙන් තාපය ගමන් කරන එක වළක්වලා තියෙන පුතේ මේ පෘෂ්ඨ හැම එකක්ම ඔයාලා බලන්න ඇතුළු පෘෂ්ඨ පිට පෘෂ්ඨ හැම එකක්ම මොකක්ද වෙන්නේ? දිලිසෙන. දිලිසෙන නිසා මොකද්ද වෙන්නේ? විකිරණයෙන් තාපය ගමන් කරන එක වළකිනවා. ඒ නිසා මොකද්ද වෙන්නේ? උණු වතුර බෝතලේ උණු දේවල් වැඩිපුර ඒ කියන්නේ වැඩිපුර කාලයක් උණු විදියට සීතල දේවල් වැඩි කාලයක් සීතල විදියට රඳව ගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? ඒක නිසා ඒක මතක තියාගන්න. ඒතර මෙන්න මෙතන පොඩි කෑල්ලක් තියෙනවනේ. මෙන්න මේ කෑල්ලෙන් තමයි පුතේ මේකේ තියෙන වාතය ටික එළියට ඇදලා දාලා දෙන්නේ. දැන් යම් හේකින් ඕගොල්ලෝගේ අතින් මෙන්න මේ කෑල්ලක් මෙහෙම කැඩුනොත් මොකද වෙන්නේ? වාතය මේකට ගමන් කරනවා. ඒතර වාතය හරහා මොකද වෙන්නේ? යම් ප්‍රමාණයකින් බොහොම හිමින් මේකේ තාපය සන්නයනය වෙලා වතුර ටික හිමෙන්න පුළුවන්. ඒක හින්දා බොහොම පරිස්සමෙන් මෙන්න මේක තියාගන්න. මේකට ලේන්දිය හරි මොකක් හරි කියනවා. එතකොට මෙන්න මේ කෙලවරේ මොකද වෙන්නේ? තාපය හානි වෙන එක වළක්ව ගන්න. පැහැදිලිද? ඒතර ඔකට තර්මෝස් ෆ්ලාස්කෝ නැත්නම් රික්ත ෆ්ලාස්කෝ කියලා කියනවා. හරිද? ඒක නිසා මේ දේවල් ටික මතක තියාගන්න. ඒතර අපිට ඕක ඇත්තටම ඔය කළු පාට ඒ වලින් වැඩිපුර තාපය අවශෝෂණය කරනවද කියලා බලන්න
පරීක්ෂණයක් තියෙනවා මේ පොතේ ගන්න නැහැ. නමුත් අපි අර 7 පන්ති ඉගෙන ගන්න පරීක්ෂණයක් තියෙනවා. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. අපි හොයා ගන්නවා සමාන ටින් තුනක්. මෙන්න මේ. සමාන ටින් තුනක්. සමානයි කියලා කියනවා. හරි මේකට දානවා සමාන ප්‍රමාණයෙන් ජලය. හරි. මේක ඍජු කොම්බත් ඒව ගහලා හරි මේකට දාන උෂ්ණත්ව ප්‍රමාණය. හැම එකම. හරි. උෂ්ණත්ව ප්‍රමාණය. දාලා මේක අපි ආවරණය කරනවා පුතේ කළු කඩදාසියෙන්. මේක සුදු කඩදාසිය. මේක පුතේ දිස්න ගහන විදිහ දැන් සැමන්ටින් ගත්තොත් ඒ සැමන්ටින් ඒවා තිරිසන පුෂ්ඨයක් හදලා තියෙනවා. දිලිසෙන පුෂ්ඨය. දැන් මේකේ වැඩි පාඨාංකයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මොකේද? උෂ්ණත්වමාන එකම තැනක තියුවොත් වැඩි පාඨාංකය කවුද කියන්නේ? කොළු පාට එකේ. ඔව්. කළු පාට එකේ අඩු මේක දිලිසෙන එකේ. අඩු මේක පුතේ දිලිසෙන එක. හරිද? එහෙනම් දැන් සූර්යාගෙන් අපිට හම් වෙන්නේ විකිරක තාපය. එතකොට මේ විකිරක තාපය වැඩිපුර අවශෝෂණය කරගන්නේ කළු පැහැති පුෂ්ඨ වලින් කියලා අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන් නේද? හරි ඔන්නෝයි දේවල් ටික තාප විකිරණය සම්බන්ධයෙන් මතක තියා ගන්න වෙනවා. හරිද? අපි ඒක ලියාගත්තනේ මාතෘකාව පුතේ. ලියන්න මෙහෙම රත්තු වස්තුවක සිට පදාර්ථයේ අංශුවල මැදිහත් වීමකින් තොරව රත්තු වස්තුවක සිට පදාර්ථයේ අංශුවල මැදිහත් වීමකින් තොරව තාපය තරංගාකාරයෙන් ගමන් කිරීම තාපය තරංගාකාරයෙන් ගමන් කිරීම තාප විකිරණය ලෙස හඳුන්වයි. තාප විකිරණය ලෙස හඳුන්වයි. ඊළඟ රූලෙන් ලියන්න. ගිනි ගොඩක් අසල සිටින අපට උණුසුම දැනෙන්නේ තාප විකිරණයේ හේතුවෙන්. උණුසුම දැනෙන්නේ තාප විකිරණයේ හේතුවෙන්. එසේම ඒකේම ලියන්න පුතේ එසේම
සූර්යාගේ සිට එසේම සූර්යාගේ සිට තාපය පෘථුවිය දෙසට ගමන් කරන්නේද පෘථුවියට ගමන් කරන්නේද තාප විකිරණයෙන් ඊළඟ රූලෙන් විකිරක තාපය කළු පැහැති පෘෂ්ඨවලින් වැඩි වශයෙන් අවශෝෂණය කරන අතර සුදු පැහැති හා දිලිසෙන පෘෂ්ඨවලින් විකිරක තාපය පරාවර්තනය කරයි ඊළඟ රූලෙන් ඒ බව පහත පරීක්ෂණයෙන් හඳුනාගත හැක මේක ඇඳ ගන්නකො පුතේ
අර නේද පුතේ මොකක්ද අහලා තිබුණේ මම දැක්කේ නෑ පුතේ ඒක තාපිකරණයේ වීඩියෝ එක බලමු මෙන්න බලන්න My job is to make college easier because students have a lot. There's water boiling, the heat of the fire, and cooking on the skillet are all examples of heat transfer. In simple terms, heat is the transfer of energy from objects of different temperature. As objects warm up or cool down, net energy changes. Kinetic energy of motion. Temperature is a measure of the average kinetic energy of particles in an object. This Let us consider a body of constant temperature T0. We'll be providing thermal energy to one of its sides so that we maintain it at a constant temperature T prime. හොඳ එකක් නෑනේ මෙන්න මේක බලන්න මම දැන් කතා කරපු එක තමයි Radiation. You will be able to explain radiation. Describe absorption of radiant heat. Describe the applications of radiation.
હવે કન્ડક્શન કન્ડક્શન කියන්නේ sun આયને કન્વેક્શન කියලා කියන්නේ sun වහනේ ඔතන පැහැදිලි කරන්නේ දෙකෙන්ම නෙමෙයි ඔතන වෙන්නේ විකිරණයෙන් තමයි එක වෙන්නේ පෘථිවියට ගමන් කරන්නේ තාපය විකිරණය Speed of radiation. Radiation is a much faster method of heat transfer compared to conduction or convection. All Yeah, objects very around basic us and radiate heat to the surroundings. For example, our body radiates heat to the surrounding and receives heat from it by radiation. The heat radiated by an object is proportional to the temperature of the object. The higher the temperature of the object, the more is the heat radiated by it. Absorption of radiant heat. Radiant heat travels at the same speed as light. When light falls on an object, it is partially absorbed and partially reflected. A part of it may also be transmitted through the object, for example, glass. In the same way, when radiant heat reaches an object, it is partially absorbed, partially reflected, and partially transmitted. The temperature of an object increases due to the absorbed part of the radiant heat. අවශෝෂණය කළොත් තමයි රත් Absorption of heat. Now let us perform an experiment to observe what kind of bodies absorb radiant heat better. Take two identical tin cans, one painted black and the other white. Half fill both of them with cold water. Cover them with cardboard lids and insert thermometers through the lids. Place both the cans in the sun. Note the thermometer readings. After about 15 minutes, note the readings again. Notice that the temperature of water in both the cans increases, but the temperature of water in the black can is more than the water in the white can. This is because the black can absorbs more radiant heat than the white can in the same time period. Now, if the same cans are kept under a shade, the water in the black can cools faster. This is because it radiates more heat to its surroundings. Therefore, dark-colored objects absorb or radiate more heat than light-colored objects. Applications of radiation. We wear white or light colored clothes in summer because they absorb less radiant heat and keeps us cooler. Electric room heaters are provided with a polished metal surface behind the heating element. This surface reflects almost all the radiant heat from the heating element that falls on it. This makes the room heater more effective. A hot object loses heat to its surroundings by conduction, convection, and radiation. Similarly, a cold object gains heat from the surroundings by these three modes. So, to keep a hot body hot or cold body cold, we need to reduce the loss or gain of heat respectively. For example, a thermos flask is used to keep a liquid warm or cold for a long time. It consists of double-walled vacuum flask. A vacuum flask is usually a bottle made of glass with hollow walls. The narrow region between the inner and the outer walls is evacuated of air and sealed. The walls are silvered and the vessel is placed in a metallic case. Cork or plastic supports are used to separate the outer wall of the glass vessel and the inner wall of the metallic case.
This prevents the glass vessel from breaking. The mouth of the vessel is closed by a stopper made of an insulating material like cork or plastic. The vacuum between the two glass walls of the thermos flask considerably reduces the flow of heat by conduction and convection because both need molecules of a medium to transfer heat. The silvered surface reflects the heat back, thus reducing radiation. In this session, we have learnt when electromagnetic waves travel through space or vacuum, it is called radiation. The energy transferred through the radiation is called radiant energy. Radiation is a much අර නේද පුතේ යම් ප්‍රමාණයක් අර තේරුම් ගත් දේවල් ඕනට පේන්නේ නැති ලියන පුතේ මෙහෙම රූපේ දැක්වෙන ආකාරයට භාජන තුනක් කියන එයට සමාන ජල පරිමා දමා උෂ්ණත්වමාන ගිල්වනු ලැබී ඊළඟ රෝලෙන් ඒවා රූපේ දැක්වෙන ආකාරයට කඩදාසි වලින් ආවරණය කරනු ලැබේ. ඊළඟ රූලෙන් පසුව මෙම භාජන තුන එකම ස්ථානයක සූර්යාලෝකය ලැබෙන ආකාරයට තබා ඒවායේ පාඨාංක නිරීක්ෂණය කරනු ලැබේ. ඊළඟ රූලෙන් වැඩිම පාඨාංකයක් පෙන්වන්නේ කළු පැහැති පෘෂ්ඨ සහිත භාජනයේ වන අතර දිලිසෙන පෘෂ්ඨ සහිත භාජනය අඩුම පාඨාංකයක් පෙන්වන. දිලිසෙන පෘෂ්ඨ සහිත භාජනය
අඩුම පාඨාංකයක් පෙන්වන්න. හරිද? ඊළඟ රූලෙන් ඒ අනුව කළු පැහැති පෘෂ්ඨ සහිත භාජන වලින් සූර්යාලෝකය හොඳින් අවශෝෂණය සූර්ය තාපය හොඳින් අවශෝෂණය කරන බවත් සුදු පැහැති දිලිසෙන පෘෂ්ඨ වලින් තාපය අවශෝෂණය කරන්නේ ඉතා අඩුවෙන් බවත් හඳුනාගත හැකියි. හරි. ඊළඟ රූලේ පොඩි මාතෘකාවක් විදිහට ලියා ගන්න පුතේ විකිරක තාපය වැදගත් වන අවස්ථා කියලා. විකිරක තාපය වැදගත් වන අවස්ථා. හරිද? ඒකේ පළවෙනි එක ලියා ගන්න පුතේ. පළවෙනි එක ලියන්න. කළු පැහැති ඇඳුම් and දහවල් ඇඳ සිටින විට කළු පැහැති ඇඳුම් ඇඳ සිටින විට දහවල් කාලයේදී කළු පැහැති ඇඳුම් ඇඳ සිටින විට දහවල් කාලයේදී වැඩි උණුසුමක් දැනීම. එතන වරහන් ඇතුළට යන්න පුතේ. වරහන් ඇතුළට යන්න. මේ නිසා ලංකාව වැනි සමකය ආසන්න රටවල බොහොමයක් නිල ඇඳුම් සුදු පැහැයෙන් යුක්ත වීම. ඊළඟ එක ආහාර පිසින බඳුන් කළු පැහැයෙන් යුක්ත වූ විට ඉක්මනින් රත් වීම.
ඊළඟ උණු වතුර බෝතල් වල පෘෂ්ඨ උණු වතුර බෝතල් වල පෘෂ්ඨ දිලිසෙන ස්වභාවයෙන් යුක්ත නිසා තාපය හානි වීම අවම වීම තාපය හානි වීම අවම වීම හරි මේ දේවල් ටික මතක තියාගන්න ක්‍රිකට් ක්‍රීඩාවේ යනකොටත් මතක තියාගන්න එහෙම තමයි වෙන්නේ කියලා හරි පුතේ ඔතනින් ඔය ටික ඉවරයි හරිද මේ අපි පුතේ ඒකේ ප්‍රශ්න ටික මම ඔයගොල්ලන්ට දීලා තියෙයි ඒක ඔයගොල්ලෝ ලියලා තියාගන්න අපි ලබන සතියේ සාකච්ඡා කරමු අන්තිම ටියුට් එකේ තියුනේ මට මතක හැටියට ප්‍රශ්න තාපය ඒකට අදාළව මේ ඒ ප්‍රශ්න ටිකට උත්තර ලියලා ලබන සතියේ සාකච්ඡා කරන්න අපි ඒ නිසා ඊළඟ පාඩමට යමු හරිද මේකේ මේ අනෙක් කාරණේ මේකේ පුතේ මේ පොතේ තියෙන අභ්‍යාස ටික හොඳයි හොඳ අභ්‍යාස ටිකක් තියෙන පොතේ ඒකත් කරන්න දැන් ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ හරි ඒක මට මතක් කරගන්න අමතක වුණොත් ඒ පොතේ තියෙන අභ්‍යාස ටිකක් තිය හොඳ අභ්‍යාස ටිකක් තියෙන්නේ ඒක නිසා ඒකත් කරන්න හරිද ඒක හොඳ ඒකත් අත්‍යවශ්‍යයි එහෙනම් ඒ ටිකටයි අර ටිකටයි උත්තර ලියලා තියන්න හරිද පොතේ අභ්‍යාස වලටයි මේ ටියුට් එකේ අභ්‍යාසය අපි යම් පුතේ ඊළඟ පාඩමට 10 වෙනි පාඩම විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය ලියා ගන්න මාතෘකාව විද්‍යුත් උපකරණ වල ජවය හා ශක්තිය හරි විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය එතකොට පුතේ මේක මේ පාඩම ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙනවා එකක් තමයි ගෘහ විද්‍යුත් පරිපථ හරිද අනිත් එක තමයි මේ අපි කතා කරන මුලින්ම තියෙන මේ උපකරණවල ජවය හා ශක්තිය හරිද ඔයගොල්ලෝ මීට කලින් ජවය හා ශක්තිය ගැන ඉගෙනගෙන තියෙනවා දැන් ශක්තිය කිව්වොත් අපි පුංචි පන්ති වල ඉගෙනගෙන වැඩ කිරීම එහෙම නැත්නම් කාර්ය කිරීමේ හැකියාව ගැන නේද එතකොට ඒ ශක්තියනේ ජවය කියන්නේ මොකක්ද මතකද කාටද මතක ජවය කියන්නේ ඒකම කාලයකදී කරන ලබන කාර්ය ප්‍රමාණය. ඔව් අපෙන් 10 පන්තියේදී උගන්වනවා පුතේ ඒක කාලයකදී සිදු කරන ලබන කාර්ය ප්‍රමාණය තමයි ජවය කියලා හඳුන්වන්නේ. හරි දැන් පොඩ්ඩකින් කට් වෙයි මේ හරිද ඒක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය දැන් අපි 10 පන්තියේදී ඉගෙන ගන්න වෙනස් විදිහකට පුතේ. නමුත් දැන් මේ කතා කරන්නේ විද්‍යුත් උපකරණවල. දැන් ඔයගොල්ලන්ට මතකයි 10 පන්තියේදී අපි ශක්ති වර්ග දෙකක් කතා කරනවානේ. චාලක ශක්තියයි විභව ශක්තියයි. ඊට පස්සේ කාර්ය